විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන අඟහරුවාදා පියුමෙල සමගින් දැන් වකුගඩු රෝග පිළිබඳ කතා කරනකොට මේ වර්තමාන කාලයේ ගත්තම අපිට ඇත්තටම නිදන්ගත රෝග පිළිබඳ කතා කරන අපි බෝ නොවන රෝග පිළිබඳ කතා වෙනවා ඇත්තටම අඩු වෙලා තියෙනවා. නමුත් ඒ අතරින් බහුලවම දක්නට ලැබෙන රෝග තත්ත්වයක් තමයි වකුගඩු ආශ්‍රිත රෝග. ඒ අතරිනුත් අපි වැඩිපුරම කතා බහට ලක් වෙන කොළඹින් පිට ප්‍රදේශවල ගොඩාක් උදවියට මේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා කියන එක අපි කතා බහට ලක් වෙන කාරණයක් බවට පත් වෙනවා. කොහොම නමුත් වකුගඩු රෝග ආශ්‍රිතව පැන නගින ගැටලු සම්බන්ධයෙන් අපි පසුගිය අඟහරුවාදා දවසේදීත් ඔබව දැනුවත් කරා. අපි අද දවසේ සූදානම් වෙනවා සුවර්ණ තුලින් ඔබව දැනුවත් කරන්න වකුගඩු රෝගවලට තියෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් මොනවද කියන එක තමයි අපි කතා කරන්නේ සුවර්ණ තුලින්. වකුගඩු රෝග හැදෙන්න ප්‍රධාන හේතු බවට පත්වෙන්නේ මොනවද කියලා පසුගිය සතියකදී ඔබව දැනුවත් කරා. අදත් අපිට වෙලාව තිබුණොත් අපි මේ පිළිබඳව ඔබ මතක් කරන්න සූදානම් වෙනත් ඉන්නවා. හැබැයි අද වැඩිපුරම අපි අවධානයක් යොමු කරන්න සූදානම් වන්නේ වකුගඩු රෝගවලට තිබෙන ආයුර්වේද ප්‍රතිකාරමයන් මොනවද කියන කාරණය පිළිබඳව. අපි ඒ වෙනුවෙන් අද දවසේදීත් බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි සුබ උදෑසන. ආයුබෝවන් සුබ උදෑසන. වෛද්‍යතුමා එකතු වෙනවා ඔබට පුළුවන් අද දවසේ මේ සම්බන්ධයෙන් ඔබට නැත්නම් වෙනත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් පිළිබඳ දැන කියා ගන්න අවස්ථාවක් තියෙනවා. සජීවීව එකතු වෙන්න පුළුවන්. ඉදිරියට දුරකථන නම්බර ලබා දෙන්න 0115 299 299 299 සජීවීව එකතු වෙලා වෛද්‍යතුමා ඔබට පුළුවන් උපදෙස් ලබා ගන්න. වෛද්‍යතුමනි අපි පසුගිය සතියකදීත් කතා කරා මේ පසුගිය සතිය අඟහරුවාදාත් කතා කරා අපි වකුගඩු ආශ්‍රිත රෝග සම්බන්ධයෙන්. අපි අද කතා කරනවා කියලා ඔබතුමා කිව්වේ විශේෂයෙන්ම මේ ප්‍රතිකාරම පිළිබඳ දැනුවත්භාවයක් අඩුයි. විශේෂයෙන්ම මොනවද තියෙන ප්‍රතිකාරමයන්? ඒ නිසා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව වකුගඩු ආශ්‍රිත රෝග සම්බන්ධයෙන් මේ රෝගීන්ට මොනවද තියෙන ප්‍රතිකාරමයන් කියලා අපි කතා බහ ආරම්භ කරමු. හොඳයි. මුලින්ම අපි ඉදා කතා කරා සරල වශයෙන් ආයුර්වේදයේ කොහොමද මේ වකුගඩු රෝග හැදිලා වර්ග කරන්නේ වකුගඩු රෝග මොන හේතු නිසාද හැදෙන්නේ කියලා අපි කතා කරා එදා. ප්‍රධාන වශයෙන්ම දෙපැත්තක වකුගඩු රෝග ගැන කතා කරා. හදිසියේ ඇති වෙන සහ කාලාන්තරයක් තිස්සේ ඇති වෙන අද අපේ රටේ බහුලව තියෙන ඒ වකුගඩු රෝග වගේ ගැනත් අපි කතා කරා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ වකුගඩු රෝග හඳුන්වන්නේ මූත්‍ර රෝග කියලා. වකුගඩු රෝග කියලා නෙමෙයි හඳුන්වන්නේ මූත්‍ර රෝග කියලා. මූත්‍ර රෝග. ඒක මම අපි දකින විදිහට ඒක ඉතා නිවැරදි. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මූත්‍ර ඉතාමත් ශරීරයට අවශ්‍ය දෙයක්. ආයුර්වේදයේ තියෙනවා ත්‍රිමල කියලා කොටසක්. ස්වේද මූත්‍ර පුරීෂ. මේ මල උනත් සම්පූර්ණයෙන්ම ශරීරයෙන් නැති වුණොත් පවතින්න බෑ. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූත්‍ර කියලා ගත්තේ මේ වකුගඩුවෙන් අවසානයෙන් පෙරලා යන ටික නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මූත්‍ර නිෂ්පාදනය පටන් ගන්න අන්ත්‍රවලදී. ඒ කියන්නේ ආහාර ශරීරයට ආහාර ගුණය උරා ගැනීමේදී සාර කිච්ච කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය අවශ්‍ය ඇතුළත් කරගත යුතු කොටසක් සහ කිට්ට කියන්නේ මල කොටස. ඒවා ශරීරයේ වැඩි පිට කිරීම. ඕක පටන් ගන්නෙ වකුගඩු වල නෙමෙයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීර්ණ පද්ධතිය ආහාර අවශෝෂණය වෙන තැන ඉඳලා. ඉතින් ඒ අනුව තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ අද මේ අපි කතා කරන වකුගඩු රෝගවලට අපි දන්නවා මුත්‍රා පද්ධතිය වකුගඩු රෝග විතරක් නෙමෙයි තවත් ගොඩක් රෝග හැදෙනවා. වකුගඩුවට මුත්‍රාවල වෙනස්කම් ඇති වෙන්නට පුළුවන්. නැත්නම් ආයුර්වේදයේ කියන විදිහට මූත්‍ර වල තියෙන ස්වභාවික තත්ත්වේ නැති වෙන්නට පුළුවන්. ඒක ගුණාත්මක වශයෙන් වෙන්න පුළුවන්, ප්‍රමාණාත්මක වශයෙන් වෙන්න පුළුවන්. අද අපි ඒව තමයි බලන්නේ මුත්‍රා බලලා කරන්නේ, ඒ වගේ රුධිරය බලලා කරන්නේ, ඒ වගේ දේවල්. එතකොට ඕක වකුගඩුවට පෙර වකුගඩුවට එන්න ඉස්සරලා රුධිරය පෙරෙන්න මේ රෝග තත්ත්වයේ මුල් ඇති වෙලා තියෙනවා. ඒ වගේම වකුගඩුව තුල සිදුවෙන දේවලුත් තියෙනවා. වකුගඩුවෙන් පස්සේ මුත්‍රා පෙරලා තවත් යන කොටසක් තවත් තියෙනවා. එළියට යනකන් තියෙනවා යම් කිසි කොට මුත්‍රාශයට යනවා, මුත්‍ර වාහිනී වලින් ගමන් කරනවා, බාහිර මුත්‍ර මාර්ගෙන් යනවා. ඕ වගේ රෝග ඇති වෙන්නට පුළුවන්. එතකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අන්නේ ඒ අනුව තමයි ඔය මූත්‍ර රෝග කියලා රෝග රාශියක් සඳහන් කරන්නේ. ඒ මූත්‍ර රෝගවල තියෙනවා අද මේ තියෙන අද මේ අපිට ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඒ රෝගීන් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. ඉතාම
අසහනේ සහ මේකට විසඳුමක් නැතුව හැමෝම හිතන්නේ එහෙම වෙන්න මේ වතුර තමයි ප්‍රධාන හේතුව කියලා. හැබැයි ඔබතුමා සඳහන් කරන විවිධ හේතු තියෙනවා ඒකට වෙන්නේ. අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේවා නිවැරදි ලෙස හඳුන්වාගෙන තියෙනවා. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ රෝග ගැන කතා කරේ හුඟා කාලයකට ඉස්සර. ඒ තිබිලා තියෙනවා. ඒකට ප්‍රතිකාර කරලා තියෙනවා. අදත් ඒව පවතින්නේ මොකද? ඒක සාර්ථක නිසා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වෙනස් වෙලා නැහැ. ඉදා කරපු දේ බොරුයි කියලා අද වෙනකන් නියම ආයුර්වේදී. නියම කතා කරන ආයුර්වේද. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. නියම ආයුර්වේද. ඒක විද්‍යාත්මකයි. හෙට හොයාගන්න දේත් හෙට අද අපි දන්නවා විද්‍යාව ගැන තමයි අපි ගොඩක් අද කතා කරන්නේ. මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ සියලු විද්‍යාත්මක මූලධර්මයන්ට අනුකූලයි. ඒ නිසා හෙට අවුලුත් දෙයක් හොයාගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම තුල තියෙනවා. ඒ නිසා තමයි මේ වෛද්‍ය ප්‍රතිකාර ශරීරයට ගැලපෙන්නේ සාර්ථක වෙන්නේ. එදා අවුරුදු 5000කට 3000කට ඉස්සෙල්ලා තිබුණ එකත් අදත් අපි පාවිච්චි කරලා රෝගීන්ට සහනය ලබා දෙන්නේ අදත් මිනිස්සුන්ගේ කැමැත්ත තියෙනන්නේ නිසා. ඉතින් නමුත් එකක් තියෙනවා හරි කනගාටුයි කියන්න අපේ රෝහල් වල මේ ප්‍රතිකාර මේ දැන් අපි කතා කරන්න යන මූත්‍ර රෝග නැත්තම් මේ වකුගඩුව නරක් වීමට අදාළ රෝග වලට ඉතා සාර්ථක ප්‍රතිකාර ආයුර්වේදයේ තියෙනවා. වකුගඩුව නරක් වෙන තාක් කියන්නට ඕනේ නැහැ. නමුත් ඒවා භාවිතයට ගැනීම ඉතාමත්ම ආවම ලෙස තමයි අපේ සිද්ධ වෙන්නේ. ඒකට දැනුවත් භාවයක් මදිකමද තියෙන්නේ. ඒකට හේතු අපි ඇත්තට මේවා දැනුවත් කරන්නට ඕනේ. ඒකේ ප්‍රතිඵල මහ ජනතාවට මේ දුක් විඳින මහ ජනතාවට ලබා දීලා අපිට ගොඩාක් ලොකු සහනයක් ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතු තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ අත් බෙහෙතක් එහෙම නැත්නම් අරිෂ්ටයක්, කසායක්, කල්කයක්, පත්තුවක් නෙමෙයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඊට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පුළුල් විද්‍යාත්මකයි ප්‍රතිකාරයක් සඳහා චිකිත්සා සූත්‍රයක් තියෙනවා. සහ දියුණුවයි නේද ඒක? ඒ දාදියුනේ මේ සියලු දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්නට පුළුවන්. මොකද ස්වභාව ධර්මයේ සිදුවෙන දේ තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මූල ධර්මයේ හැටියට අරන් තියෙන්නේ. ඒ ස්වභාව ධර්මයට එහා අපිට යන්න බෑ කවදාවත්. අපි ඒවට ගිහිල්ලා අද පේනවනේ වෙලා තියෙන දේවල්. නමුත් ඒවට පිසුඳුමුත් ආයුර්වේදයේ කියලා තියෙනවා. අපි ජීවත් වෙනකොට ඒ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ප්‍රතිකාර මූල ධර්ම මේ වකුගඩු රෝගවලට විවිධයි. චිකිත්සා සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ හරියටම මේ රෝගයේ අවස්ථාව අනුව ලක්ෂණ අනුව රෝගියාගේ ලක්ෂණ අනුව පරිසරයේ ආයත් එක්ක ගැටෙනත අනුව චිකිත්සාව වෙනස් වෙනවා. ශල්‍ය ප්‍රතිකාර තියෙනවා චිකිත්සාවට ඖෂධ වලින් කරන ප්‍රතිකාර තියෙනවා. අපි ඒක ගැනත් කතා කරන්න බයිතුනේ අපිට දුරකථන ඇමතුමක් තියෙනවා රංජනී මහත්මිය ඉන්නවා වකුගඩු ආශ්‍රිත ගලක් සම්බන්ධයෙන් තමයි ගැටලුව තියෙන්නේ ඇයට. ආයිබෝන් රංජනී මහත්මිය. good morning. ડોක්ටර් මම කියන්න ඕනේ මම දැන් අවුරුදු 10ක් තිස්සේ තියෙන වකුගඩු ගලක්. කියන්න. ඒකට මට ප්‍රතිකර්මයක් තියෙනවද? හොඳයි. ප්‍රතිකර්ම රාශියක් තියෙනවනේ. එහෙමයි. ඇත්තටම නියම හරියටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කරනකොට ඒ ආයුර්වේද විද්‍යාවේ තියෙන මූලධර්ම වලට අනුව ඔය වකුගඩුවේ තියෙන ගල එහෙම නැත්නම් ඔකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන්නේ අශ්මරියක් කියලා. මූත්‍ර අශ්මරි කියලා කියනවා. අශ්ම කියන්නේ ගලක් කියනවා. එතකොට ওই ගල් ගැන ඉතා හොඳින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සාකච්ඡා කරනවා අඳුරගෙන තියෙනවා ප්‍රතිකාර කරලා තියෙනවා. හැබැයි ඒ ප්‍රතිකාර නිකන් කසායක් බීලා කැඳක් බීලා එහෙම හොඳ කරගන්නට බෑ. ඒ රෝගී හරියට අඳුර ගන්නට ඕන ඒ ගල කොතනද තියෙන්නේ කොයි ප්‍රමාණයේද තියෙන්නේ ගල නිසා ඇති වෙලා තියෙන වෙනස්කම් හිරවීම ඒ දේවල් මොනවද ඒ ඔයාගේ තියෙන ඇඟේ දෝෂ තත්ත්වය මොකද ওই ගල ඇති වෙන්න හේතුවක් තිබුණා හැම කෙනාටම ගල් හැදෙන්නේ නැහනේ හැම කෙනාම එකම දේ කරත් ගල් හැදෙන්නේ නැහනේ ඒ මොකද ශරීරයේ තියෙනවා ඒ ශරීරයේ දෝෂ ධාතු මල කියලා ආයුර්වේද මූල ධර්මයන්ට අනුව ඒව වෙනස්කම් තියෙනවා. ඒකට ඒ අනුව තමයි ගල් හැදෙන්නේ ගල් වර්ග හැදෙනවා. ඒ කියන්නේ ඔය කියපු ඒ අශ්මරි වර්ග හැදෙනවා. ඒ වර්ග අනුව ප්‍රතිකාර තියෙනවා. සමහර ඒවා අපිට ප්‍රමාණය අඩු නම් හිර වෙලා නැත්නම් පුංචි ප්‍රමාණය තියෙනවා නම් ඒවා වැටෙන්නට බෙහෙත් කරන්න පුළුවන්. ඒවට කියනවා පාතන ඖෂධ කියලා. සමහර ඒවා එහෙම බෑ. ගොඩක් ප්‍රතිකාර කරලා සමහර ශල්‍ය කර්ම වලට භාජනය වෙලා ආයෙත් හැදිලා හිර වෙලා ඒ වගේ තියෙනකොට ආයුර්වේද ඖෂධ විද්‍යා ප්‍රතිකාර වලට තියෙන බෙහෙදන ඖෂධ කියලා. ඒක අඳුරගෙන හරියට ඒකට සුදුසු කුඩු වෙන ඖෂධ, ගල දිය වෙන ඖෂධ අපිට තියෙනවා. ආයුර්වේද වෛද්‍යය තියෙන එක එක පුද්ගලයාගේ දෝෂ තත්වයට අනුව, ගලේ දෝෂ තත්වයට අනුව තියෙනවා. ඕන තරම් රාශියක්. ඒකට ඒවා පාවිච්චි කරන්නට ඕන. එහෙමත් බැරි නම්, ඉතා විශාල නම්, එහෙම නැත්නම් කොහේ හරි තැනක හිර වෙලා කරගන්නට දෙයක් නැති තත්වයට තියෙනවා නම් ප්‍රතිකාර වලින් කරගන්න බැරි නම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන ශල්‍ය ප්‍රතිකාර. ශල්‍ය ප්‍රතිකාර.
මම හිතන විදිහට අපි වෛද්‍ය විද්‍යාත්මක කරුණු බලනකොට ලෝකයේ මුල්ම ශල්‍ය කර්මයක් නිවැරදි ගල් වලට ශල්‍ය කර්මයක් කරලා තියෙන මුත්‍රාශයේ තියෙන ගලක් අයින් කරන්න ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ලෝකයේ. එතකොට මුත් කපලා ඉවර වෙලා ඒ ගල අයින් කරනවා. ඒ වගේ තමයි ඖෂධ වලින් ප්‍රතිකාර කරන්නට පුළුවන්. දැන් කතා කරපු ගල් වලට මේක ගල් වලට විතරක් නෙමෙයි. මුත්‍රා පද්ධතියේ හැදෙන අර අපි කියපු මුත්‍රා රෝග. දැන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ අස්මරීත් එහෙම නැත්නම් මේ ගලුත් මුත්‍ර රෝගයක්. එතකොට ඒකට චිකිත්සා සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිකාර මූල ධර්මයක් තියෙනවා. මෙන්න මේ ගල් තියෙන මෙන්න මේ රෝගයාගේ මේ රෝගයට ප්‍රතිකාරය මෙන්න මේ විදිහට කරන්නට ඕන. ඒකට බොහෝ දේවල් ඇතුළත් වෙනවා. සමහර විට ඒ ගල අනුව ශල්‍ය කර්මයක් කළ යුතු වෙනවා. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය කර්මය කියන්නේ කපා කොටා ඉවත් කිරීම පමණක් නෙමෙයි. මේක බොහෝ අය ආයුර්වේද සර්ජරි කියලා කියන්නේ කපලා මේ කරන ශල්‍ය කර්ම කියලා හිතන්නේ නැහැ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ප්‍රතිකාර කියන්නේ ඊට වඩා යන්ත්‍ර කර්ම, ශස්ත්‍ර කර්ම, ශාර කර්ම, අග්නි කර්ම, රක්ත මෝක්ෂණ ගොඩාක් ප්‍රතිකාර වර්ග. එක එක රෝගයට සුදුසුකම්ලත් වෛද්‍යවරයා. හොඳට ඒ පිළිබඳ ඉගෙනගත්ත වෛද්‍යවරයා දන්නවා ඒ රෝගියා පරීක්ෂා කරලා අඳුර ගන්නට. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ පරීක්ෂණ ක්‍රම තියෙනවා. අද තියෙන තාක්ෂණයේ පරීක්ෂණ වලින් අපිට ඒක වඩා තහවුරු කරගෙන හොඳින් අඳුර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ තාක්ෂණයත් එක්ක මේ අපි වර්තමානයේ කටයුතු කරාට අපි වසර ගණනාවක 100,000 ගණනාවක ඉඳලා නේද? අපි ඒ ආයුර්වේද වෛද්‍ය තාක්ෂණයත් එක්කම තමයි අපි නිරන්තරයෙන්ම ඇවිල්ලා තියෙන මේ ගමන. ඉතින් ඒ වෙනකොට අද වෙනකොට බොහොම සාර්ථකව ඒ සඳහා නිසි ප්‍රතිකර්මයන් කරගත්ත පිරිස සුව වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. සහ වෛද්‍යතුමාට ඒ සඳහා නියම උදාහරණකුත් තියෙනවා. වෛද්‍යතුමනි දැන් ප්‍රතිකර්මයන් පිළිබඳ කතා කරමු අපි නැවතත්. අපි යමු මේ සම්බන්ධයෙන් කතා කරන්න. මොනවද නිසි ආකාරයෙන් කරන්න? දැන් ඔබතුමා සඳහන් ශල්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ප්‍රතිකාර කියලා දෙවර්ගයක් තියෙනවා කියලා. ඒ නිසා අපි කතා කරමු නැවතත් මොනවද ප්‍රතිකර්මයන්? කොහොමද ප්‍රතිකර්මයන් කරගන්නට නම් රෝගියෙක් ඔබතුමාව මුණ ගැහෙන්නට හරි නැත්නම් අපි ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න නම් කොයි ආකාරයෙන්ද ඒ ක්‍රියා පිළිවෙල පියවරෙන් පියවර අපි මතක් කරමු. හොඳයි. මම මේක සමහර විට මහ ජනතාවට මේ වචන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම මේක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිවැරදි ආයුර්වේදී නිවැරදි ආයුර්වේද මම මේක කියන්නට ඕන. මගේ ආයුර්වේදේ නෙමෙයි. අපිට අද වෙලා තියෙන ආයුර්වේදේ එක එක අය එක එක විදිහට අර්ථකථනය කරනවා. අර බුද්ධ ධර්මයේ සමහර අය අර්ථකථනය කරනවා වගේ බුදුහාමුදුරන්ගේ අර්ථ ධර්මය. ඒක තමයි අපිට වෙලා තියෙන ලොකුම හානිය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ මූත්‍ර රෝග වලට තියෙන ප්‍රධාන ප්‍රතිකාරය කියන්නේ මූත්‍ර රෝග ප්‍රබලතාවය අනුව චිකිත්සා සූත්‍රයක් තියෙනවා. ඒක සංස්කෘත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ලියවිලා තියෙන සංස්කෘත භාෂාවෙන්. අවුරුදු 3000කටත් ඉස්සෙල්ලා. ඒ ග්‍රන්ථ හිමම තියෙනවා. එංගලන්තෙට ගිහලා එංගලන්ත මියුසියම් එකේ බලන්න පුළුවන්. ඒගොල්ලෝ අරගෙන ගියව අපේ රටවල් පාලනය කරනකොට ඉන්දියාව ඒවා හිතියලා තියෙනවා. ඔක මේක ලිඛිත ස්නේහ ස්වේදෝප පන්නානාං හිතං තේසු විරේචන තත සංශුද්ධ දෝෂානාම් හිතාස්චෝත්තර වස්තය. මේ කියලා තියෙන්නේ මුත්‍ර රෝගියෙකුට මුත්‍ර රෝගවලදී අනුගමනය කරන්නට ඕන චිකිත්සා සූත්‍රය. මේකේ අවසානයේ තියෙන හිතාස්ච උත්තර වස්තයක් කියලා. ඒ කියන්නේ ඒකේදී හොඳම ප්‍රතිකාරය තමයි එවැනි අවස්ථාවල ටිකක් විශේෂ ප්‍රතිකාරය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන මම ඒකයි කිව්වේ අත් බෙහෙත් ඒ වගේ විතරක් නෙමෙයි. විශේෂඥ ප්‍රතිකාර තියෙනවා. ඒකට අවශ්‍ය වෙන්නේ හැබැයි සාමාන්‍ය දැනුම් මදි. ඒකට විශේෂඥ දැනුම අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳ විශේෂ පුහුණුව පළපුරුද්ද වෛද්‍යවරයාට අවශ්‍ය වෙනවා. සහ ඒ ප්‍රතිකාර කරන්නට සුදුසු පහසුකම් සහිත ස්ථානයක් අවශ්‍ය වෙනවා. රෝහලක ඒ අවශ්‍ය වෙනවා. මෙතන තියෙන ප්‍රධාන ප්‍රතිකාරය අවසානයේ තියෙන උත්තරවස්ති කියන ප්‍රතිකාරය. මේ උත්තරවස්ති කියන ප්‍රතිකාරය කියන්නේ අපි රටේ ඇත්තටම අවාසනාව මේ වගේ ප්‍රතිඵල රෝගීන්ට ලැබෙනවා ඉතාම අඩුයි. අර මං කියපු හේතු නිසා. එතකොට උත්තරවස්ති ප්‍රතිකාරය කියන්නේ අපිට පුළුවන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඖෂධ ඒ රෝගිය හොඳ කරන්නට නැත්නම් ඉන්ද්‍රියක් නරක වෙලා තියෙනවා නම් දුර්වල වෙලා තියෙනවා නම් ඒක යථාවත් කරන්නට ඖෂධ ඒ ඉන්ද්‍රිය කරා යවන්නට පුළුවන්. ඉන්ද්‍රිය කරා යවිය යුතු වෙනවා. උදාහරණයක් ඇටියට මේ මුත්‍ර රෝගවලදී නැත්නම් වකුගඩු රෝගවලදී මුත්‍රා බාහිර මුත්‍ර මාර්ගය හරහා උපකරණ යොදාගෙන මුත්‍රාශය තුලට යවලා එතනින් ඖෂධ අපි දන්නවා එතනට යවන ඖෂධ යන ගමන් කරනවා. දැන් ඒ වගේම අද අපේ රටේ වගේ දේවල් බොහෝ ප්‍රයෝජනට ගන්නවා. ගර්භාෂයට ඩිම්බකෝෂ දක්වා ඖෂධ යවනවා. යවලා දරුවෝ නැති අයට එතකොට ඩිම්බකෝෂ වල තියෙන රෝගවලදී ගර්භාෂයේ තියෙන රෝගවලදී ඒ උත්තරවස්ති ප්‍රතිකාරය කරනවා. හැබැයි ඒවා ඉතා අඩුවෙන් අවම ලෙස අපේ රෝහල් වල භාවිතා වෙන්නේ. ඉතින් ඒවාගේ ප්‍රතිඵල ඉතා විශිෂ්ටයි. සාමාන්‍ය ප්‍රතිකාර වල තත්ත්වයක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඒව තමයි අපි අද දෙන්නට ඕන මේ රටේ. එතකොට මේ මහා
විපතකටපත් වෙලා ඉන්න. දිගට ගිහිල්ලා අවසානයේ වකුගඩුව නරක් වෙන්නට යන රෝගවලට මේ රෝගීන් දන්නවා මේ අපි විවිධ පළාත්වල අපිට නිතර මුණ ගැහෙනවා මේ රෝගීන් වෙන දුක් විඳගෙන එනවා. ඒ රෝගීන්ගේ තත්ත්වයන් අපිට බොහෝ පාලනය කරන්නට පුළුවන්. වකුගඩුව බද්ධ කරන්නට යන තත්ත්වයටපත් නොවි අපිට නතර කර ගන්නට පුළුවන්. තියෙන ඩයලිසිස් ඒ කියන්නේ අර රුධිර පිරිසිදු කිරීම. ඒව සරල දේවල් නෙමෙයි. වකුගඩුව බද්ධ කිරීම කියන්නේ සරල දෙයක් නෙමෙයි. එතකොට ගොඩාක් ඒකෙන් පස්සේ ප්‍රශ්න තියෙනවා. වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් අපි අහලා තියෙනවා වකුගඩුව බද්ධ කිරීම. නමුත් දැන් ඔබතුමා කියන ආකාරයට අපි අහලා තියෙන සාමාන්‍යයෙන් අපි බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අපි කපා කොටා නිහිම අපි ඉවත් කිරීමකට ලක් වෙන්නේ. නමුත් දැන් ඔබතුමා කියන ආකාරයට අපි දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් නිසියාකාරයෙන් කරගත්තොත් අපිට මේ සලහා යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? පැහැදිලිවම. ඒක තමයි ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙන එක විශිෂ්ටත්වය. ඒ රෝගයකට නිසි ප්‍රතිකාර හරියට කරොත් අර තත්ත්වයටපත් වෙන්නේ නැහැ. වකුගඩුවට රෝග ලැබීගෙන එනකොට ඒ මුත්‍රා රෝගවලදී අඳුරගෙන ඒ හරියාකාර ප්‍රතිකාර කරොත් ඒක අවසානයේ කියලා වකුගඩුව නරක වෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතනින් නතර කරගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඒ විශ්වාසය නැති වෙයි තිබෙන්නේ දැන් අර සාමාන්‍යයෙන් අපි පොදු මතයක් තියෙනවනේ මේ විවිධ මහජන මතයක් තියෙනවනේ මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් කරාම ටික කාලයක් යනවා අපිට සුව වෙන්න නැත්නම් අපි ඉක්මනට අර හොඳ වෙන්නේ නැහැ. ඒක වැඩි වෙලා තමයි හොඳ වෙන්නේ. එහෙම මතයක් තියෙනවා. ඒ විශ්වාසය කොහොමද අපි නැවතත් ගොඩනගා ගන්නේ? විශේෂයෙන්ම රෝගීන් තුල. දැන් අපි අර තියෙන මේ සාමාන්‍යයෙන් අපිට තියෙන අමාරු ක්‍රමයකට වඩා අපිට මේ දේශීයව අපේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් තුළින් මේක සුව කරගන්න තියෙනවා නම් ගොඩක් හොඳ අවස්ථාවක් නේ. ඒ විශ්වාසය කොහොමද අපි රැකගන්නේ? ඔව් අපි අවංකවම අපි දන්නවා දැන් අවුරුදු 40 ගණනක් තරම් වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුනවා. නමුත් රෝගීන් රටේ බැලුවොත් සමස්ත අපේ රටේ සමීක්ෂණයක් කරලා බැලුවොත් මහ ජනතාවගේ වැඩිපුර දෙනෙක් මම හිතන්නේ මේක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරලා තියෙනවා මේ දේශීය ප්‍රතිකාර ආදී ගැන වැඩිපුරම තාමත් කැමති තියෙන්නේ මේ ආයුර්වේද ප්‍රතිකාරද. මොකද ඒ වගේ වටිනාකම දන්නවා. වෛද්‍යවරු නොකියුවත් ඒ මහ ජනතාව මේවා පාවිච්චි කරනවා. මේ කොරෝනා රෝගයේදීත් ඒකයි. ආයුර්වේද මූල ධර්මයන් භාවිතා කරනවා. ඉතින් නමුත් මෙතන වෙලා තියෙන ප්‍රධානම දේ මේකෙදි රෝගය වැඩි වෙන්නේ නැහැ. එතන එක කරුණක් තියෙනවා. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ශනික නැහැ. අද අපේ සියලු දෙනාම අද පුරුදු කරලා තියෙන්නේ. පුරුදු වෙලා තියෙන්නේ. ශනික දේවල් ඉන්ස්ටන්ට් හැම දෙයක්ම. නමුත් ඒක වෛද්‍ය ක්‍රමයේදී ඒ ඉන්ස්ටන්ට් පුළුවන්. ඉන්ස්ටන්ට් කරොත් తాවකාලිකයි. නැවත ඒක හැදෙනවා. ඒ නිසා තමයි වෙනත් රසායනික ප්‍රතිකාරවලදී ජීවිත කාලයේම ඖෂධ අරගන්න සමහරුන්ට වෙන්නේ සිද්ධ වෙන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ රෝගයකට ඖෂධ ජීවිත කාලය නොනවත්වා දීම සම්පූර්ණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වැරදි. ඖෂධයක් දිය යුත්තේ රෝගයක් හොඳ කරන්නට, එහෙම නැත්නම් ඒ රෝගයට සමනයක් දෙන්නට, ඒ රෝගයක් සඳහා. රෝගය ඒ කියන්නේ ඖෂධ ජීවිත කාලෙම දෙනවා නම් රෝගේ නැති වෙලා නැහැ. එයා රෝගියා හැමදාම රෝගියා. එහෙම බෑ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා සාධ්‍ය අසාධ්‍ය. ඒ කියන්නේ අසාධ්‍ය රෝගක් තියෙනවා. හොඳ කරන්නට බැරි රෝගක් තියෙනවා. බෙහෙත් වලින් හොඳ කරන්න බැරි රෝග තියෙනවා. සමහර ඒවා ශල්‍ය කර්ම වලින් හොඳ කරන්න පුළුවන්. සමහර ඒවා හොඳ කරන්න බැරි රෝගක් තියෙනවා. ඒව අඳුරගත යුතුයි. හරි. වෛද්‍යතුමනි අපිට පුංචි අවසරයක් දෙන්න. අපිට දුරකථන නැමතුමක් තියෙනවා. විල්සන් මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයබෝන්. අයබෝන්. ඔබතුමා ගැටලුව ඉදිරිපත් කරන්න. ඔව් කියන්න වෛද්‍යතුමාට අපේ ගැටලුව. දුරකථනයේ විසන්දේ වුණා නේද? හරි කමක් නැහැ. අපි මතක් කරන ඔබට දැන් එකතු වෙන්න පුළුවන් පුංචි වෙලාවක් තව තියෙනවා වෛද්‍යතුමා සමග අපි කතා බහ කරන්න. වෛද්‍යතුමනි දැන් ඔබතුමා විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් විදියට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ කටයුතු කරන. එතකොට දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගෙන ගන්න දරුවන්ගේ කොහොමද පැමිණීමක් සහ නැත්නම් එහි වර්ධනයක් සිද්ධ වෙලා දෙනවද? ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට යන්න. නමුත් මේ පිළිබඳ කොහොමද දරුවන්ගේ තියෙන අධ්‍යාපනික මේ දැක්ම කොහොමද? ඒගොල්ලන්ගේ කැමැත්ත කොහොමද? මේ වෙනකොට සිසුන්ගේ තියෙන ප්‍රවණතාවය කොයි වගේද කියලා අපි කතා කරමු. හොඳ ප්‍රශ්නයක් ඒක. ඇත්තටම අපි එතන වැදගත්ම දේ තියෙන්නේ ඒ එන්නේ ශිෂ්‍යෝ එන්නේ අපි දන්නවා අද තියෙන ක්‍රමය අනුව සමහර අවස්ථාවලදී මොනවා හෝ රැකියාවක් හොයාගෙන එන දෙයක් තියෙනවා. හරි අවබෝධයක් නැතුව එන අවස්ථාවලුත් තියෙනවා. නමුත් අපි බැලුවොත් ඇත්තට ගැඹුරට ගිහිල්ලා හැම අවස්ථාවක් ආපු අය වුණත් නිවැරදි දේ පැහැදිලිව අධ්‍යයනය ලබා දුන්නොත්, ඒ පුහුණුව ලබා දුන්නොත්, ඒ දැනුම ලබා දුන්නොත් ඒගොල්ලෝ ඉතාමත්ම සාර්ථක ලෙස ඒක ඇඟට අරගෙන ඉගෙන ගන්නවා. නමුත් අර ඒ විශ්වාසය ගොඩනැගීම අඩු වෙන්නේ, එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන ගැඹුරුභාවය අඩු වෙන්නේ යට ලැබෙන දැනුම පුහුණුව නිසියාකාරව නොලැබුණු. අද මේක ටිකක් තියෙනවා හරියට අපේ රටේ ආයුර්වේදයේ. ඒ දැනුම නියම ආයුර්වේදයේ අපි මම දැන් අර කියපු විදිහේ මේ වකුගඩු රෝගවලදී
මේ ප්‍රතිකාර ලබා දීම හුඟක් ගැඹුරෙන් විශේෂඥ ලෙස කළ යුතුයි. ඒ පරිසරයේ තියෙන්නට ඕනේ. මොකද ශරීරයට ඖෂධ ඇතුල් කරනකොට නිකන් බෑ. විවිධ සංකූලතා එනවා. විස බීජ යනවා. ඒ වගේ දේවල් සියලු පාලනය කරන්නට පුළුවන් තත්වයන් ඇති කරන්නට ඕනේ. රෝහල් වල එහෙම නැත්නම් ඒ ප්‍රතිකාර කරන තැන් වල. ඒ වෛද්‍යවරයාට ඒ පුහුණුව ලබා දෙන්න ඕනේ. ඒවට ඒ අයට ඒව දැකලා අත්දැකීම් ලබා ගන්න දෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් ලබා දෙනවා නම් අපි දන්නවා ඕන තරම් ඉදිරියේදී වෛද්‍යවරු බිහි වෙයි. වෛද්‍යවරු අපිට කතා කරනවා ඒගොල්ලන්ට අවශ්‍ය ඒ දැනුම. ලෝකේ හරියට දැනුම ලබාගෙන දීලා සාර්ථකව ප්‍රතිකාර කරන්න. මම හිතන්නේ එතකොට අනිත් පැති වලට යොමු වෙන්නේ නැති වෙයි. මේක ඉතා සාර්ථකව ඉදිරියට ගෙනියන්න. හොඳයි. ඉතින් තවත් බොහෝ තොරතුරු කතා කරන්න අපිට කාලය අවශ්‍යයි. නමුත් අදත් කාල වේලාව හරස් වෙනවා. අපි තවත් දවසක ඔබතුමාව සම්බන්ධ කරගෙන තවත් වැඩිදුර තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් අද දවසේදී ඔබට පුළුවන්කමක් ලැබුණා සජීවීවත් එකතු වෙන්න. නමුත් අපි දුරකථන අංකයන් ලබා දෙනවා. වෛද්‍යතුමා ඔබට පෞද්ගලික මුණ ගැහිලත් ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් වෙත යොමු වන්නට පුළුවන්. 0112 79 23 94 0112 79 23 94 දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යතුමා මුණ ගැහෙන්න පෞද්ගලිකව ඔබට දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් යටතේ ප්‍රතිකර්මයන් කරගන්න ඔබට අවස්ථාවක් සැලසෙනවා. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග එකතු වුණු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාන්ට ආයුබෝවන් වෛද්‍යතුමනි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.